ඈත දිදුලන සඳක් කුමකට මෑත තනිවුණ මගක් සෙව්මට පාර වැරදුන මිනිස් හිතකට වේය බුදුබණ මගක් සැදුමට දහමට මග සොයා යන්නට දහමේ මග කියා දෙන්නට අදත් අරඹන්නට අවසරයි සියස රූපවාහිනියෙන් ඔබ වෙතට ගෙනෙන ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට ආයුබෝ වේවා යහපතක්ම වේවා. සදහම් දෙසුමට දම් අසුනට අද අපේ සදහම් සාකච්ඡාවට ඊ타ත්ම ගෞරවයෙන් වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වයන් වහන්සේ ගරුසිත පෙරදරිව බැතිසිත පෙරදරිව හදින් නැගෙන සාදු නාද හඬ මැද ඔබ වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් අද දවසේ අපේ වැඩසටහනට নমස්කාර පූරකව මෙලෙසින් පිළිගන්නවා. හිතවතුනි සුපින්වතුනි අපි අද දවසේ මේ වැඩසටහනේ සාකච්ඡා කරමින් ඉන්නේ විශේෂ ධර්ම ග්‍රන්ථයක් පිළිබඳව 13 වෙනි වැඩසටහනයි අද අප මෙලෙසට ඔබ වෙතට අරගෙන ඉන්නේ. අපි සාකච්ඡා කරමින් හිටියේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන මෙන්න මේ ධර්ම ග්‍රන්ථය. ඔබ දන්නවා මේ වන විටත් මේ ධම් ග්‍රන්ථය ලොවට රටට අපට දායාද කළේ මහාචාර්ය අතිපූජනීය රේරුකාණි චන්ද විමල නායක ස්වාමීන් වහන්සේ වග. ඉතින් උන්වහන්සේ ධර්ම සාකච්ඡාවට බඳුන් කළ ග්‍රන්ථයේ සඳහන් කරුණු කාරණා අපේ හාමුදුරන් වහන්සේගෙන් අපි තා ප්‍රායෝගික ලෙස සරල ලෙස සියලු කරුණු කාරණා දැනගෙන මේ සියල්ල අපේ හිත් තුළින් දුරු කරගන්නේ කොහොමද? ඒ සියල්ලෙන් අපි ජයගෙන ආගමානුකූලව දහමට අනුව ඉදිරියට යන්නේ කොහොමද කියන කරුණු කාරණායි අපි සාකච්ඡා කරමින් හිටියේ. අපේ හාමුදුරුවනි ඔබ වහන්සේ දෙසට යොමු වෙනවා. ද්වේෂය කියන කාරණාව වංචක ධර්මවලට හසුවන්නේ කොහොමද කියන කාරණාවයි අපේ හාමුදුරුවනි පසුගිය වැඩසටහන් පෙළ ගැස්ම පුරාවට කතා කළේ. 13 වෙනි වැඩසටහන ආරම්භන විට අපේ හාමුදුරුවනි අපචිතිකාමතා වේශයෙන් වංචක දේශය පිළිබඳව මේ පොතපතේ සහ දහමේ විග්‍රහ කරන ආකාරය දැනගන්නට කැමති ඔබ වහන්සේගෙන්. තෙරුවන් සරණයි හැම දිනාටම. අපි පසුගිය වැඩසටහන් කිහිපයේම ද්වේෂය වංචනික ස්වરૂපයෙන් අපේ මනසේ මතුවෙන විවිධ ස්වභාවයන් පිළිබඳව අපි කතා බහ කළේ. අද එතකොට එහි තවත් කොටසක් පිළිබඳව අපි කතා බහ කරන්නේ අපචිතිකාමතා වේශයෙන් වංචක ද්වේෂය මතුවෙන ආකාරය. අපචිති කියලා කියන්නේ අපචායන. ඒ කියන්නේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට සැලකීම. එතකොට මේක ඊටාම උසස් වූ සාර ධර්මයක්. යම් සමාජයක යම් සංස්කෘතියක මේ ගුණය පවතිනවා නම් ඒ සමාජය බොහෝ කාලයක් නොපිරිහි පවතින්නට හේතුවක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධව පවා විශේෂ කොට දේශනා කරලා තියෙනවා මේ අපචායනය පිළිබඳව. නමුත් දැන් අපි මේ කතා කරන්නේ ඒ යහගුණවල ස්වરૂපයෙන් යහගුණවල වේශයෙන් කොහොමද දුර්ගුණ මතුවෙන්නේ කියන එකනේ. එතකොට ද්වේෂය ඒ විදිහට ගරු කළ යුත්තන්ට ගරු කිරීම, ඒ වගේම වැඩිහිටියන්ට සැලකීම වගේ ස්වરૂපයකින් මතුවෙන්න පුළුවන්. ඒ පිළිබඳව නායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා බොහොම සංක්ෂිප්තව. ගරු කළ යුත්තන්ට ගරු කරන කැමැති බව අපචිති කාමතා නමි. ඡණ්ඩ පරුෂ මාපියන්, ගුරුවරයන්, ස්වාමිවරයන් යටතේ සිටින තැනැත්තන් කෙරෙහි ඒ මාපියාදීන් පිළිබඳ භය ස්වභාවයේ වූ ද්වේෂය සමහර විට අපචිති කාමතා වේශයෙන් පහළ වේ. එයින් මෙහෙණු ලැබුවෝ ගුණසලකීමෙන් නොව බියෙන් ඔවුනට ගරු බුහුමන් කරති. කීකරු වෙති. ද්වේෂ සහගත සිතින් කරන මේ අපචායනය අපචායන කුසලයට අයත් නොවේ. එතකොට දැන් හැමතිස්සෙම සමාජයේ ඒ ගරු කළ යුතු පුද්ගලයාට ගරු කරන්නේ ගුණය හඳුනාගෙන ඒ ගරු කළ යුතු කාරණේ හඳුනාගෙනම නෙවෙයි. එහෙම කරනවා නම් යහපත් කියන කාරණාව වහන්සේ කියන්නේ. ඔව් එහෙම කරනවා නම් තමයි ඒක යහපත් වෙන්නේ. එතකොට සමහර අවස්ථාවල සමාජය තුළ බොහෝම ගෞරවනීය ස්වරූපයෙන් ගරු සත්කාර කරගෙන බුහුමන් කරගෙන සංග්‍රහ කරගෙන ඉන්න බවක්
මතු පිටින් බැලූ බැලමට පේනවා. හැබැයි එහෙම කරන්නේ මොන පදනමක් මතද කියන එක සමහර විට පිටින් බලන අයට කොහොමත් හිතා ගන්න අමාරුයි. ඒ තුල යෙදිලා ඉන්න කෙනාටත් ඒක පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ බඳු අවස්ථාවල ටිකක් විමසා බැලුවොත් තමයි පේන්නේ දැනෙන්නේ ඇත්තට මෙතන මොකක්ද තියෙන්නේ කියන එක. දැන් සමහර වෙලාවට කාලයක් එහෙම බාහිරින් ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන කෙනෙකුට සමහර විට වැටහෙන්න පුළුවන් මෙතන හැබැයි ಗುಣගරුක භාවයක් නෙමෙයි තියෙන්නේ, ගුණයට කරන සංග්‍රහයක් නෙමෙයි තියෙන්නේ, මේ බයපක්ෂපාතකමත් එක්කලා තමයි මෙහෙම කරන්නේ කියලා. හැබැයි ඒක අර එහි යෙදිලා ඉන්න කෙනාට සමහර විට වටහා ගන්න කලක් ගත වෙන්න පුළුවන්. අපි හැමදාමත් කතා කරන දෙයක් තමයි ෂෙහන් මහත්තයා දැන් මෙහිදී අර තමන්ගේ මනසේ ද්වේෂය මතුවෙන බව දැනගෙන ඒක යට කරගෙන බොරුවට තමන් ගරු කරනවා වගේ පෙන්වීම ගැන නෙමෙයි මේ කියන්නේ. මොකද එහෙමනම් ඒක වංචක ධර්මයක් නෙමෙයිනේ. එතකොට ඒක තමන් දැනගෙන තියෙන. ඒ කියන්නේ ලෝකේ රැවටීමක් එතන තියෙනවා. මම බොහොම ගෞරවයෙන් සලකනවා කියලා. හැබැයි ඒ සලකන කෙනා දන්නවා මම ගෞරවයෙන් නෙමෙයි සලකන්නේ. අරහඳුනේ අපේ කතාව තියෙන hina උනේ hina නොවි බැරිකමට කියලා. එතකොට ඒක තමන් දැනගෙන නම් එහෙම කරන්නේ එතන තමන් රැවටිලා නැහැ. ලෝකයා රැවටෙන්න පුළුවන්. එතකොට ඒක වංචාව මිසක් වංචනික ධර්මයක් නෙමෙයි. දැන් අපි හැමදාමත් මේ කාරණේ මතු කරන්නේ මේ විදිහට. මොකද අපිට දැන් මේ සාකච්ඡාව අහගෙන ඉන්න කෙනෙකුට හුඟක් වෙලාවට මේ කරුණ පැටලෙන්න පුළුවන්. අනුන් රැවටීම එකක්. ඒක වංචාව. එතකොට තමන්ගේ මනෝභාවයන්ට තමන් රැවටීම වෙනම එකක්. අන්න ඒ ගැනයි අපි මේ කතා කරන්නේ. වංචක ධර්ම හැටියට. එතකොට දැන් තමන්ට ඒ ගරුකල යුත්තා පිළිබඳව හැබෑවටම ගෞරවයක් නැහැ. ඒක තමන් දන්නවා. දැන අවස්ථාව පරිමහන්න ඕන නිසා ලෝකයාට තමන් එහෙම බොහොම ගෞරවයෙන් සලකන කෙනෙක් කියලා අඟවන්නට ඕන නිසා කටයුතු කරනවා නම් ඒක ලෝකේ රැවටීමේ වංචක ස්වરૂපයක්. දැන් මේ කතා කරන්නේ එහෙම නෙමෙයි. තමන්ටම තේරෙන්නේ මේ තමන් කටයුතු කරන්නේ කවර පදනමකද කියලා. ඉතින් අන්න එතකොට එහි යෙදී සිටින පුද්ගලයා හිතාගෙන ඉන්නවා තමන් ඊටාම හොඳට මේ අපචායන කුසලය සිද්ධ කරගන්නවායි කියලා. එහෙම හිතන් හිටියට එතන තියෙන්නේ අර බයපක්ෂපාතකම. එතකොට අපි ද්වේෂය පිළිබඳව සාකච්ඡාවේදී මුලින්ම මතක් කළා ෂෙහන් මහතාට මතක ඇති මේ ද්වේෂයේ විවිධ ස්වරූප වලින් මතුවෙනවායි කියලා. එතකොට බිය කියන්නේ එහි එක්තරා ස්වරූපයක්. ඒ කියන්නේ ද්වේෂයේ මූලික ස්වරූපය තමයි අරමුණෙහි ගැටෙන ගතිය, අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය. එතකොට ඒ අරමුණෙහි ගැටෙන ගතිය මතුවෙන එක්තරා ස්වරූපයක් තමයි බිය ස්වරූපය. එතකොට Tamanට අභිභවනය කරන්නට බැරි යම්කිසි පුද්ගලයෙක් අපි හිතමු රජ කෙනෙක්, ඒ වගේම අම්මා තාත්තා, ගුරුවරයා, Tamanට වඩා දැන උගත්කම් වලින් හැකියාවන්ගෙන් වයසින් වැඩිහිටි පුද්ගලයෙක්. එතකොට ඒ බඳු අය සමාජයේ ගරු කළ යුතු අය හැටියට සම්මතයි. එතකොට මේ සමස්ත සම්මුතියත් එක්ක අපට පවතින සිද්ධ වෙනවා. ඒකෙදි අපිට 100% එතනින් බැහැර වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ බඳු තැන්වලදී තමයි අර බියපක්ෂපාත ගතිය Tamanට අර ගරු කළ යුත්තන්ට ගරු කිරීමේ ස්වરૂපයෙන් මතුවෙන්න ඉඩකඩ වැඩි. ඉතින් මේ බඳු තැන්වල තමයි අපට හඳුනා ගන්න අපහසු වෙන්නේ මොකක්ද මේ මතුවෙන කාරණේ කියලා. ඉතින් නායක හඳුරෝ මෙහිදී පැහැදිලි කරන්නේ සැබවින්ම තමන් එතන සත්කාර කරන්නේ අර බියපක්ෂපාතකම පදනම් කොටගෙන. ඒ කියන්නේ දැන් මෙහෙම ගරු කළේ නැත්තම් තමන්ට හානියක් වෙනවා. තමන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන්න පුළුවන් සමාජයෙන්. එහෙම නැත්නම් ඒ අදාළ පුද්ගලයාගෙන් යම් කෙනහිලිකම් නොකටයුතුකම් තමන්ට වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ රජෙකුට ගරු කළ යුතු තැනදී ගරු කළේ නැතිනම් ඔහුගෙන් බරපතල ගැටලු මතුවෙන්න පුළුවන්. දැන් එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ චත්‍රපාණි කියන තැනැත්තා, චත්‍රපාණි කියලා කියන්නේ ඔහු නිතරම අතේ කුඩයක් තියාගෙන තමයි යන්නේ. එතකොට ඒ වගේ හිටියා දණ්ඩපාණි කියලා නිතරම අතේ දණ්ඩක් තියාගෙන යන කෙනෙක්. එතකොට ඔහු දවසක් බුදුරජාණන් වහන්සේ සමීපයේ දහම් අසමින් ඉන්නකොට කොසල් රජුරුව එතනට පැමිණෙනවා. එතකොට
මොහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්තව ඉන්නවා මිසක් කොසල් රජුරවන්ට ගරු කරන්න යන්නේ නැහැ. කොසල් රජුරවන්ගේ හිතේ තියෙනවා මේක. ඊට පස්සේ කොසල් රජුරෝ දවසක් මේ මහමගදී චත්‍රපාණීට මුණ ගැහෙනවා. කොසල් රජුරෝ ඉදිරියට එනවා. ඒනව දැක්කට පස්සේ චත්‍රපාණී බොහෝම ගෞරවයෙන් යටහත් පහත්ව හිස නවලා මේ ගරු බුහුමන් කරනවා. එතෙන්දී කොසල් රජුරන්ට තරහ ආවා. තරහ වෙලා කොසල් රජුරෝ අහනවා මේ එක තැනකදී එක විදිහට කටයුතු කරනවා, තව තැනකදී තව විදිහකට කටයුතු කරනවා. දැන් බොහොම ගරුපක්ෂපාතකමක් දක්වනවා බොරුවට. එදා බුදුහාමුදුරුවෝ ඉදිරියේදී ඒ මොකක්වත් තිබුණේ නැහැ නේද? ඒක මාස 7-5කට ගණන් ගත්තේවත් නැහැ නේද කියලා. ඉතින් ඇත්තටම එතනදී චත්‍රපාණි පැහැදිලි කරන හොඳ වටිනා කාරණයක්. ස්වාමීනි එදා මම හිටියේ බුදුහාමුදුරුවෝ ඉදිරියේ. එතකොට මම බුදුහාමුදුරුවන්ට ගරු කරමින් බුදුහාමුදුරුවන්ට වන්දනා කරමින් ඉන්න අවස්ථාවේදී ඔබතුමා එනකොට බුදුහාමුදුරුවන්ට කරගරු සත්කාරය පැත්තකින් තියලා ඔබ වහන්සේට ගරු කළා නම් ඒක බුදුහාමුදුරුවන්ට කරන අගෞරවයක්. එතකොට ඔබතුමා කෙරෙහි මම ගෞරවයක් නැති නිසා නෙමෙයි තන්දි කටයුතු කළේ. ඔබත් ගරු කරන කෙනෙක් නේ බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට ඒ ඔබත් ගරු කරන කෙනෙකුට මම ගරු කර ඉන්න අවස්ථාවේදී ඔබ වහන්සේ එතනට පැමිණියයි කියලා මම ඒ කරන අර වඩා පිදිය යුත්තාට වඩා ගරු කළ යුත්තාට කරන ගෞරවය නවත්තලා ඔබ වහන්සේට ගරු කරන්න ගියා නම් ඒක උන්වහන්සේට කරන ගෞරවය. ඒ කාරණේ නිසායි මම එතනදී ඒක ඒ විදිහෙන් කටයුතු කළේ කියලා. ඉතින් දැන් ඒ වගේ බුද්ධිමත්ව කාරණේ තේරුම් ගන්න පුළුවන් අය රජුගේ උදහස පැමුණුනා වුණත් මම කල යුත්ත නිවැරදිව කරන්න ඕන කියන එහෙම ලොකු දැක්මක් හැකියාවක් තියෙන කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. හැබැයි එහෙම නැති කෙනෙක් නම් අර බුදුහාමුදුරුවන්ට ගරු කර ඉන්න එක නවත්තලා හරි රජුරවන්ට ගරු කරන්න උත්සාහ කරනවා. හඳුනේ වැඩි වරප්‍රසාද ලැබෙනවා. වැඩි වරප්‍රසාද සහ Tamanට සිද්ධ වෙන අනතුරු වළක්ව ගන්න. එතකොට දැන් අද කාලේ අපිට පේනවනේ මේ බුදුමැදුරයි දේවාලෙයි එක කිට්ටුව තියෙනවා නම් මිනිස්සු වැඩිපුර ගරු බුහුමන් කරමින් වැඩ කටයුතු කරන්න සූදානම් වෙන්නේ දේවාලේ කටයුතු. ඒතකොට දේවාලේ පූජාව තියනකොට බොහෝම ගෞරවයෙන් පිරිසිදු කරලා ඊටාම පිළිවෙලට ඒක තියන්න උත්සාහ කරනවා. බුද්ධ මන්දිරයේ පූජාව තියනකොට ඒකේ ට්‍රේ එකේ දියසෙවල්ද කෝප්පේ හොදලාද ඒක ප්ලාස්ටික් කෝප්පේද ඒවා ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ. අඳුරේ අද්දකියක් තියෙනවා වගේ. ඒ මොකද දැන් මිනිස්සුන්ට සංඥාවක් තියෙනවා බුදුහාමුදුරුවෝ ගරු කළ යුත්තන් අතර විශිෂ්ටයි. හැබැයි ඒ වුණාට බුදුහාමුදුරුවෝ ජීවත්ව නැහැ. හැබැයි ඒ ජීවත්ව නැති එක සහ බුදුහාමුදුරන්ට ඉතින් පොඩ්ඩක් අඩුපාඩු වුණා කියලා දඬුවම් කරන්න හීනෙන් බය කරන්න එන්නේ නැහැනේ. හැබැයි දෙවියන්ට මොකක් හරි අඩුපාඩුවක් වුණොත් එහෙම ඇඳෙන් ඇදලා දාන්න පුළුවන් හීනෙන් බය කරන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. එතකොට මිනිස්සුන්ගේ මනසේ ස්වභාවයෙන්ම අර බුදුහාමුදුරන්ට කරන ගෞරවයට වඩා දෙවියන්ට ඒ ගරු බුහුමන් දැක්වීමේදී වඩා සැලකිලිමත් වෙන ගතියක් හිටින්න පුළුවන්. එතකොට ඒ අයට හිතෙන්නේ මේ දේව භක්තියයි කියලා. නමුත් ඇත්තටම තියෙන්නේ භක්තිමත් බව නෙමෙයි Tamanට යම්කිසි අනතුරක් වෙයි කරදරයක් වෙයි කියන මෙන්න මේ කියන භීතිය. එතකොට එතන හැබැයි අපචායනයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේවා හරියට තේරුම් ගන්න බැරි වුණාම බලා ඉන්න අයත් කියනවා දැන් බුදුහාමුදුරන්ටත් වඩා දෙවියෝ ලොකු කරගෙන දඟලනවා කියලා. ඇත්තට මිනිසුන්ට දෙවියෝ ලොකු කරගෙනත් නෙමෙයි තියෙන්නේ. අර සජීවී සංඥාවත් එක්කලා අත්දැකීම් එක මිනිස්සුන්ට තියෙනවා ඒකෙන් කරදරයක් වෙයි හානියක් වෙයි දෙවියන්ගේ පූජා වැරදුනොත් ඒක අපිරිසිදු වුණොත් ඒකෙන් Tamanට අනර්ථයක් වෙයි කියන ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපේ හැමදෙරනේ දැන් ඔතෙන්දි මට අතිරේක ප්‍රශ්නයක් මම මේ මතු කරන්න අවසර. දැන් හැමදෙරනේ ඇත්තටම ගොඩක් වෙලාවට කතරගම පුදබිමට ගියත් කිරිවෙහෙරට යන්නේ නැතුව සමහරට කතරගම දේවාලේ රැඳෙන. එතකොට බහුතරයකගේ ඔබ වහන්සේ මේ පැහැදිලි කරන මේ සරලව ඔබ වහන්සේ කතාව කියනකොට අපිට තේරෙනවා. හැමදෙරනේ එතකොට හැමෝ ළඟම මෙහිම බැලුවම මේ පොදු සාධකේ තියෙනවා. පොදු සාධකේ මේ වැරද්ද අපි කරනවා. අපි හැමදෙරනේ එතකොට අපි මේ தත්ත්වෙ මිදෙනවා නම් කොහොමද ගන්න උත්සාහය? ඇත්තටම දැන් අපේ මනස ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන අපි යම්කිසි කෙනෙකුට ගරු කරන්නේ කුමන පදනමක් මතද? දෙවියන්ට ගරු කරන්නේ ඇයි? බුදුහාමුදුරුවන්ට ගරු කරන්නේ ඇයි? අම්මා තාත්තට ගරු කරන්නේ ඇයි? ගුරුවරයාට ගරු කරන්නේ ඇයි? දැන් මේක නැවත නැවත අපේ මනසින් ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න කරමින් අපේ මනස ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන මොන වගේ පදනමක් මතද මම මේ ගරු බුහුමන සිද්ධ කරන්නේ කියලා.
එහෙම කළොත් විතරයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අපි ඉන්නේ නිවැරදි මානසිකත්වයකද එහෙම නැත්නම් යම්කිසි පටලැවිලි සහගත ස්වභාවයකද. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේට අපි පුද පූජා පැවැත්විය යුතුයි. හැබැයි යම්කිසි ගුරුවරයෙකුට එහෙම නැත්නම් වැඩිහිටියෙකුට සජීවී කෙනෙකුට යම්කිසි අවශ්‍යතාවයක් මතු වුණොත් අපට බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව දෙවණියට තියලා හරි අර ජීවත්ව ඉන්න පුද්ගලයා ගැන බලන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි හිතමු අම්මට හරි තාත්තට හරි යම්කිසි අසනීපයක්. එතකොට ඒ අසනීප වෙච්ච වෙලාවේ අපි මම බුද්ධ පූජාව තියලා එන්නම් ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝයි වඩා ගරු කළ යුත්තා. ඒ නිසා මේ අම්මගේ අසනීපේ බලන්න ඉස්සෙල්ලා මට බුදුහාමුදුරන්ගේ වන්දනාව ඊට වඩා ලොකුයි කියලා වන්දනාමාන ඔක්කොම ඉවර කරලා අම්මගේ ලෙඩේ ගැන බලන්න આવුත් ඉතින් ඒ වෙනකොට අම්මා මැරිලා ඉන්න පුළුවන්. ඒ බඳු ප්‍රායෝගික අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා අපිට බුද්ධ වන්දනාව දෙවනුව හරි කරන්න පුළුවන්. මුලින් මේ අම්මා අසනීපෙන් ඉන්නවා නම් ඒ ගැන බලන්න ඕන කියන කාරණේට අපිට අවධානය යොමු කරන්න වෙනවා. ඒවා ප්‍රායෝගික කරුණු. නමුත් අර වගේ අවස්ථාවලදී තියෙන්නේ දෙවියන්ගෙන් හෝ එහෙම නැත්නම් රජුගෙන් හෝ අපිට යම්කිසි හානියක් පැමිණේවි කියන ඒ මානසික බිහිතිය. දැන් ඔය ප්‍රශ්නෙම තමයි අපිට පේන්නේ පන්සලකට දේශපාලනඥයෙක් ආවෙන් පස්සේ මම හිතන්නේ වර්තමානයේ වෙනකොට නම් ඒ තත්ත්වය සෑහෙන දුරට වෙනස් වෙමින් පවතිනවා. ඉස්සර අපට පේන්නේ පන්සලේ හාමුදුරුවන්ට වඩා අර මිනිස්සයා දිහා තමයි වැඩි දෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ. එතකොට ඒක විවිධ හේතු නිසා වෙන්න පුළුවන්. අර ප්‍රභූවරයත් එක්කලා එකට පෑහෙන්න තියෙන කැමැත්ත, ඔහු සමග ෆොටෝ එකක් ගන්න තියෙන කැමැත්ත, එතකොට අපිත් මේ ප්‍රභූවරු ඇසුරු කරනවා කියලා පෙන්වන්න තියෙන මාන්නය, ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඒ අතරතුරේ මේ කියන ප්‍රශ්නේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හාමුදුරුවෝත් එක්ක නම් කතා බහ කරලා මොකක් හරි කරගත්ත හැකි. හැබැයි දේශපාලනඥයා සමහරවිට ඒක හිතේ තියාගෙන පරිගන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒතකොට ඒක තමන්ගේ මනසේ යටිහිතේ තියෙන නිසා ඔහු අර හාමුදුරුවන්ට ගරු සත්කාර කරනවට වඩා ඉහළින් දේශපාලනඥයා කෙරෙහි සැලකිලිමත් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ බොහෝ අවස්ථාවලදී ප්‍රත්‍යජන මනසේ ඒ දුර්වලකම් මතුවෙන්න පුළුවන්. ඉතින් නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයක් කළොත් විතරයි ඒ බඳු තැන් අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. හරි දේ හරියට කරන්නට, හරියට හිතන්නට, කල්පනා කරන්නට ඔබට දැන් කාලය ඇවිදින්. මදකට අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. ප්‍රධාන පාලක මැදිරියට ගිහින් ඇවිදින් තව දුරටත් වැඩි දුරටත් මේ දහම් කරුණු ඔබත් සමගින් සාකච්ඡා කරන්නට අපි සූදානම්. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සම්බන්ධ වන්නේ සියස රූපවාහිනී නාලිකාව ඔබ වෙතට ගෙනෙන සුගත පද විවරණ වැඩසටහන. ඉතින් අද වැඩසටහනටත් අපත් සමගින් සම්බන්ධ වන්නට මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුනේ නම කියන්නට අවසරයි අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනී සුදස්සී ස්වාමින්වයන් වහන්සේ. අපේ හාමුදුරුවනි විරාමයට යන්නට පෙර ආතුව අප සාකච්ඡා කළ අපචිතිකාමතා වේශයෙන් වංචක දේශය. එතෙන්දී ඔබ වහන්සේ බොහෝම සරලව හරි අපූර්වට අපේ ජීවිතයට ඉතාම සම්බන්ධ උදාහරණ අරගෙන ඒ ඔස්සේ පැහැදිලි කරලා ඉන්න අත්මිදෙන කාරණාව ගැනත් අපිට කියා දුන්නා. හාමුදුරනේ දැන් ඊළඟ කොටසට මට යන්නට හිතෙනවා ප්‍රතිකූල සංඥා වේශයෙන් වංචක දේශය. හාමුදුරනේ දහමේ මේ කරුණ විස්තර කරන්නේ කොහොමද කියන කාරණාවෙන් අපි නැවත ප්‍රවේශය ලබා ගමු. ඇත්තටම ශහන් මහත්තයා දැන් මේ පටික්කුල සංඥාවත් හුඟක් වෙලාවට පැටලෙන මනෝභාවයක්. ඒ කියන්නේ ද්වේෂයයි පටික්කුල භාවයයි හුඟක් සමීපයි. ද්වේෂයේදී වෙන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය. පටික්කුලතාවයේදී සිද්ධ වෙන්නේ ඒ අරමුණෙහි තියෙන
පිළිකුල් ස්වභාවය නුවණින් දකින එක. එතකොට පිළිකුල් බව කියලා කියන්නේ ප්‍රියමනාප බවක් නෙමෙයිනේ. එහි පවතින ප්‍රිය නොවන ගතිය. ඒ ප්‍රිය භාවයට ප්‍රතිවිරුද්ධ වූ ගති ලක්ෂණ ටික තමයි පටික්කුල කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රිය බවට ප්‍රතිවිරුද්ධ වූ ගති ලක්ෂණ ටික අපිට නුවණින් තේරුම් ගන්නත් පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරන මානසිකත්වයකින් දකින්නත් පුළුවන්. දැන් ඔන්න ඔය අතර පටලැවිල්ල තමයි මේ වංචක ධර්මයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි මීට පෙරත් කතා කළා සමහර අවස්ථාවලදී බිය කොහොමද සංස්කාර ධර්මයන් පිළිබඳව බියපත් වීම සහ බිය දැකීම. ඒක ගැන අපි මීට ඉහතදී කතා කළා. එතකොට මේ සසර ඊටාම බයජනකයි සංස්කාර ධර්මයන්ගේ පවතින මේ නිස්සාරත්වය අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව මේවා දකිනකොට මේ සංස්කාරයන් ඇසුරු කරගෙන පවතින සුදුසු ඇලුම් කළ යුතු දේවල් නෙමෙයි කියලා හරියට බියජනක ආකාරයෙන් වටහා ගැනීම ප්‍රඥාව. හැබැයි සසරේ අපි තව තවත් පැවතුනොත් අපාගත වෙන්න වෙයි දුක් විඳින්න වෙයි අපෝයි මට නම් හරි බයක් දැනෙන්නේ කියලා එහෙම කියන්නේ එතන තියෙන්නේ බිය. බිය කියන්නේ ක්ලේශයක්, බිය දැකීම කියන්නේ ප්‍රඥාව. අන්න ඒ වගේම තමයි පිළිකුල පිළිකුල අපේ මනසේ මතුවෙන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන ස්වરૂපයෙන් නම් එතන තියෙන්නේ ක්ලේශයක්. එතකොට පිළිකුල අපි දකින්නේ එහි ඇලෙන්නට දෙයක් නැහැ. මෙන්න මේ විදිහේ නිස්සාරත්වයක් තියනවා කියන ඥාන සම්පන්න බවින් නම් එතන තියෙන්නේ හොඳ විදර්ශනාවක් හොඳ භාවනාවට යෝග්‍ය ප්‍රවේශයක් එතන තියෙනවා. එතකොට ඒ නිසා තමයි සතිපට්ඨාන භාවනාවේදී කායානුපස්සන සතිපට්ඨානයේ යටතේ කායානුපස්සනාවේ එක කොටසක් හැටියට පටික්කුල මනසිකාරය. පටික්කුල මනසිකාරයට හැටියට දක්වන්නේ අත්තිමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තාදි වශයෙන් මේ දෙතිස් කුණපය පිළිබඳව වෙන් කොට බැලීම. එතකොට අපට පුද්ගලයෙක් හැටියට දැන් ගිහි ලෝකයේ බිරිඳ හැටියට සැමියා හැටියට දරුවා හැටියට අම්මා තාත්තා හැටියට බොහොම ආදරණීය පුද්ගලයෙක් හැටියට එහෙම නැත්නම් Taman හැටියට බොහොම ඇලුම් කළ යුතු පුද්ගලයෙක් හැටියට පෙනෙන මේ පංචස්කන්ධය ඇත්තටම මේ කෙස්ලොම් නියදත් ආදී පිළිකුල් සහගත දේවල් වල එකතුවකින් තමයි සැකසීලා තියෙන්නේ. ඒ නිසා මෙතන එහෙම ගොඩාක් ඇලීමෙන් තෘෂ්ණාවෙන් මොසපත් වෙන්න තරම් වැදගත් දෙයක් මෙහි නැහැ කියන කාරණය හරියට වටහා ගැනීම තමයි අර පටික්කුල සංඥාවෙන් කරන්නේ. ඉතින් ඒක හරියට වටහා ගත්තේ නැතිනම් අපෝයි මේ කෙල සෙම සොටු මල මුත්‍ර වලින් පිරිච්ච මහා පිළිකුල් සහගත ශරීරයක් කියලා අර සාමාන්‍ය ජීවිතේ පවත්වා ගන්න ඕන ආදරය සෙනෙහස හිතවත්කම ඒකත් නැති වෙලා යන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් ගිහි ජීවිතය පවත්වන්න බැරි වෙනවා. එතකොට එතන තියෙන්නේ අර ගැටීම. ඉතින් මේවා හරීම දුෂ්කරයි වෙන්කොට හඳුනා ගන්නට. ඉතින් මම හිතන්නේ භාවනා කරන කෙනෙක්, ගුණධම් වඩන කෙනෙක් විශේෂයෙන් මේ වගේ කාරණා පිළිබඳව නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරලා බලන්න ඕන. තමන්ගේ මනසේ තියෙන්නේ හැබැයි පටික්කුල සංඥාවද එහෙම නැත්නම් පටිඝ සංඥාවද කියන එක. අපි හැමෝම කියන ඔබ වහන්සේ වැඩිදුරටත් දැන් මේ කරුණේදී අපිට යෝජනා කරන්නේ අර පිළිකුල් සහගතව නුවණින් දැකීම කියන කාරණාව හොඳයි යහපත්. ඒක අවශ්‍යයි. ඒක අපි කාටත් මේ පංචස්කන්ධය පිළිබඳව ඇති වෙන ඇලීම එහෙම නැත්නම් සරාගී බව දුරු කරගන්න ඒක අපට අවශ්‍යයි. ඒක දියුණු කළ යුතු ගුණයක්. ඒ නිසා තමයි පටික්කුල සංඥාව, පටික්කුල මානසිකාරය දියුණු කළ යුතු භාවනාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හැබැයි මේ පටික්කුල බව හඳුනා ගනිද්දී අපි සැලකිලිමත් උනේ නැතිනම් නැවත ප්‍රත්‍යක්ෂ කළේ නැතිනම් අපිට හැමතිස්සෙම එතන වරදින්න පුළුවන්. අපි පටික්කුල සංඥාව කියලා හිතාගෙන පටිඝ සංඥාව වර්ධනය කරන්න පුළුවන්. ඒක හරියම තේරුම් ගන්න දුෂ්කර තැනක්. දැන් නායක හඳුරෝ මෙහිදී පැහැදිලි කරනවා ශරීරයේහි රාගයට හේතු වෙන సౌందර්යයක්ද ඇත්තේය. ඥාණයට විශේෂ වන ප්‍රතිකූලත්වයක්ද ඇත්තේය.
ප්‍රතිකූලත්වයේ හැර సౌందර්ය පමණක් ගන්නා තැනැත්තා කෙරෙහි ශරීරය පිළිබඳ රාගය උපදී. ඒ රාගය තුනී කළ හැකි වනුයේ දුරු කළ හැකි වනුයේ ප්‍රතිකූලත්වයේ බැලීමෙනි. එබැවින් යෝගාවචරයෝද සිල් රක්නෝද රාගය මඩිනු පිණිස ශරීරෙහි ප්‍රතිකූලත්වයේ දක්නා ඥානය උපදවති. එයට ප්‍රතිකූල සංඥාවයයි කියනු ලැබේ. ප්‍රතිකූල සංඥාව ඇති කරගත් තැනැත්තන් හට සමහර විට ද්වේෂයත් ප්‍රතිකූල සංඥා වශයෙන් පහළ වේ. එයින් වංචිත තැනැත්තේ තමාගේ විරුද්ධ අය දෙස ප්‍රතිකූලත්වයෙන් පලයි. එතකොට දැන් හුඟක් වෙලාවට ඒක ප්‍රකට වෙන අවස්ථාව තමයි තමන්ගේ විරුද්ධ පුද්ගලයන් ගැන අර පටික්කුල සංඥාව වගේ මතුවෙනවා අර පටික සංඥාව. එතකොට සමහර වෙලාවට අනික් අයගේ පිළිබඳව කොහොම නිකන් පහත් කරලා ඔය මහ ලොකුවට ලස්සනට හොඳට හිටියට ඉතින් ඔය මේ කුණු ශරීරයක්නේ දරාගෙන ඉන්නේ කියලා ඒ විදිහට අර හින්ට් එකක් වගේ හඳුනනවා. ඔව් එතකොට නිකන් පහත් කරලා හිතන්න පුළුවන්. එතකොට දැන් තමන් පරීක්ෂාකාරී උනේ නැතිනම් ඇයිද මෙහෙම හිතන්නේ? එතකොට තමන්ගේ ආදරණීය පුද්ගලයෝ ගැනත් මෙහෙම ඇත්තටම තමන් හිතනවද? අන්න එහෙම බැලුවොත් තමයි තමන්ට තේරෙන්නේ මෙතන තියෙන සැබෑ පටික්කුල සංඥාවද පටික සංඥාවද. දැන් හැබැයි පටික්කුල සංඥාව නම් තමන්ගේ පංචස්කන්ධය ගැනත් එහෙම පෙනෙන්න ඕන. අනුන්ගේ හිතවතුන් ගැනත් එහෙම පෙනෙන්න ඕන. විරුද්ධ පුද්ගලයා ගැනත් එහෙම පෙනෙන්න ඕන. කවුරු ගැනත් එක වගේ පෙනෙන්න ඕනනේ. හැබැයි පටික්කුල සංඥාව න ะ. ඒතර හැමෝම තරහකාරයෝ ගැන විතරක් එහෙම පේනවා නම් පොඩි ලෙඩක් තියෙනවා. ඔව් තමන්ට අහිතවත් අය ගැන විතරක් එහෙම පටික්කුල සංඥාව මතුවලා පේනවා නම් විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි ඒක සමහර විට අහිතවත් අය ගැන විතරක් නෙමෙයි හිතවත් පුද්ගලයෝ ගැන වුණත් සමහර විට ඒ අර පටික්කුල වේශයෙන් එන මේ පටික සංඥාව මතුවෙන්න පුළුවන්. ඉතින් එහෙම මතුවුනොත් තමයි ඒක පෞල් ජීවිතයට පවා බරපතල බාධාවක් බවට පත් වෙන්නේ. හාමුදුරුවනේ මේ දැන් ඔබ වහන්සේ එක දිගට එක පෙළට මේ දහම් කරුණු ටික මනාව පැහැදිලි කරගෙන යනකොට මම දැන් ඔබ වහන්සේගේ අහන්නම හිතුණා. දැන් මේ කාරණාවටත් මේ වංචක ධර්මයටත් අපි හසු වෙලා තියෙනවා. එතකොට සාමාන්‍ය තත්වයකදී අපිට මේ தත්ත්වය ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට අපිට මේ භෞතිකව තේරුම් ගන්නට බෑ මෙන්න මේ අපේ හිත තුළ පහළ වුණාද නැද්ද කියන කාරණා. නමුත් හඳුනේ නිකන් අපිට ඇහෙන, දකින, පෙනෙන දේවල් ගත්තාම සමාජය ඇතුලේ හරි සුලභ දේවල් බවට මේවපත් වෙලා තියෙනවා. හඳුනේ දැන් අපේ රූපවාහිනිය මේ වැඩසටහන බලන කෙනෙක් ඉන්නවා නම් සියස මාධ්‍යජාලයේ අපේ සුගත පදිවරණ බලන කෙනෙක් ඉන්නවා නම් එයාට හිතෙන්න පුළුවන් දෙයියනේ මගේ ළඟත් මේ වගේ වැඩ තියෙනව නේද කියලා. එහෙම කෙනෙකුට අපිට දෙන්න පුළුවන් යෝජනා මොකක්ද මේ තත්ත්වෙන් අත් මිදෙන්න? ඇත්තටම ශහන් මහත්තයා දැන් අපිට මේ වංචක ධර්ම හැම එකදීම එයින් නැගී සිටින්න කල යුතු ප්‍රධානම කාර්යය තමයි නැවත නැවත Tamanගේ මනෝභාවයන් විශ්ලේෂණය කරලා බැලීම. ඒ කියන්නේ මොන පදනමක් මතද මම මෙහෙම හිතන්නේ. එහෙම හිතනකොට මගේ මනසට සැහැල්ලුවක්ද දැනෙන්නේ සහනයක්ද දැනෙන්නේ එහෙම නැත්නම් මනස වික්ෂිප්ත වෙන රත් වෙන කැළඹෙන එහෙම ස්වરૂපයක්ද දැනෙන්නේ. ඒ කියන්නේ දැන් පටික්කුල සංඥාව කියලා කියන්නේ කුසල් සිතට අරමුණු වෙන ඥාන සංප්‍රයුක්ත ගතිය. මොකද ඒක එතන තියෙන ප්‍රඥාව. එතකොට ප්‍රඥාව මතු වෙනවා නම් ඒක කුසල් සිතක් නම් එතනදී අර මනසේ සැලීම රත් වීම වික්ෂිප්ත බව එහෙම ඇති වෙන්න විදිහක් නැහැ. එතකොට යම් විදිහකින් අපේ මනසේ එහෙම ව්‍යාකූලත්වයක් චංචල බවක් එහෙම රත් වෙන කැළඹෙන ගතියක් ඇති වෙනවා නම් එතන එහෙමනම් කුසල් සිතක් නෙවෙයි යම්කිසි අකුසල මූලයක් තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා තමයි අපිට පුළුවන් වෙන්නේ හැබෑවටම මේ ඇති වෙන්නේ පටිඝ සංඥාවක්ද එහෙම නැත්නම් හැබෑවට පටික්කුල සංඥාවද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට හැබෑ පටික්කුල සංඥාව නම් එතන ඒක පාදක කරගෙන අපිට යම්කිසි ගැඹුරු විදර්ශනාවකට යන්න උනත් යම්කිසි ඉඩකඩක් තියෙනවා. එතකොට එහෙම ඉඩක් අපිට විවෘත කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම නැතුව අර දේවල් ප්‍රතික්ෂේප කරන්න එහෙම නැත්නම් ඇසුරු කරන්න කැමති නැති ගතිය. ඒකෙන් බැහැර වෙන්න ඕන ගතිය. ඉවත් වෙන්න ඕන ගතිය. ඒ වගේ මතුවෙනවා නම්
එතන පටිඝ සංඥාවක් තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට තමයි අපිට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න වෙන්නේ ඒ මනෝභාවයන් දෙක මොකක්ද කියන්නේ. කෙනෙක් වෙලාවකට කියන්න පුළුවන් මේවා දකිනකොට මගේ ඇඟේ මාළු ගඟේ නටනවා කියලා. එහෙම නැතිනම් කියන්න පුළුවන් කොයි වෙලාවෙත් මේ වගේ දේවල් දකිනකොට මගේ ලේ රත් වෙලා කියලා. ඉතින් ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කළේ එවැනි දේ ඔබ පිළිකුලෙන් දකින්නේ ඔබට තරහ තිරෙන නැත්නම් ඔබ යම්කිසි මට්ටමක හතුරෙක් විදියට සලකන කෙනෙක් ගැන නම් ඔබ වඩා සැලකිලිමත් වෙන්න. හැබැයි දෙයක් ගැන ඔබ පොදුවේ පිළිකුල් සහගතව එය හෙලා දකිනවා නම් නොයසේනම් ඔබ ඒ පිළිබඳව නැසෙන කාරණාව පිළිබඳව පොදුවේ හිතනවා නම් ඔබත් නැසෙන කෙනෙක් බවට අන්න ඒ කාරණාවේදී ඔබ තරමක් දුරට ජයගෙන නැති බවට හාමුදුරන් වහන්සේ සඳහන් කළා. තව දුරටත් වැඩි දුරටත් මේ දහම් කරුණු විස්තර කරගන්නට අපට අවසර දෙන්න ඊට පෙර ආතුව ප්‍රධාන පාලක මැදිරියට යන්න. සුපින්වතුනි අපි යලිත් සම්බන්ධතාවය ලබා ගන්නවා ප්‍රධාන පාලක මැදිරියේ සිට සියස රූපවාහිනී මැදිරි පරිශ්‍රයට. අපි ඔබ එකතු කරගන්නා වැඩසටහන සුගත පද විවරණ. අද දවසේත් මේ වැඩසටහනට අප සමගින් සම්බන්ධව ගෞරවනීය ලෙසට මැදිරියට වැඩම කරන්නට යෙදුනේ නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වයන් වහන්සේ. හාමුදුරුවනේ ද්වේෂය පිළිබඳව දේශයක් හිතට එන්නේ නැති වෙන්න ද්වේෂයේ වංචක ධර්ම පිළිබඳ ඔබ වහන්සේ හරි අපූර්වට මනාවට අපි ළඟ තියෙන දුර්වලතා ටිකම උදාහරණයක් විදිහට අරගෙන ඒව මතක් වෙනකොට අපිටම hina යන විදිහට ඔබ වහන්සේ හරි අපූර්ව ශෛලියකින් මේ වැඩසටහනේ සම්පත්දායකත්වයේ සලසනවා. හාමුදුරුවනේ ඒ නිසා වැඩි වෙලා ගත්තොත් බලන අය මගෙත් එක්ක දේශ වෙනවා. මං ඊළඟ කොටසට ඉතාම ඉක්මනින් යනවා. හාමුදුරුවනේ මේ අනිත්‍ය සංඥාවෙන් වංචක දේශය කියන කාරණාවයි අපි මේ ද්වේෂය කොටසේ අවසාන සාධකයේ විදිහට දකින්නේ. කොහොමද හාමුදුරනේ මේ දහම් කරුණ පැහැදිලි කරගන්නේ? ඇත්තටම දැන් ශහන් මහතා දැන් අනිත්‍ය සංඥාව කියන එකත් භාවනා කමඨහනක් හැටියට ඊටාම අත්‍යවශ්‍ය දියුණු කළ යුතුම ගුණයක්නේ. නමුත් ඒ ස්වરૂපේනොත් මේ කියන වංචක ද්වේෂය මතුවෙන්න පුළුවන් කියන බවයි නායක හාමුදුරුවෝ මෙහිදී පැහැදිලි කරන්නේ. ඒක උන්වහන්සේ මෙහෙම සිහිපත් කරනවා. සංස්කාරයන්ගේ අනිත්‍ය බව දක්නා ඥාණය අනිත්‍ය සංඥා නමේ. අනිත්‍ය සංඥාව වැඩිම හෙවත් සංස්කාරයන්ගේ අනිත්‍ය බව නැවත නැවත මෙනෙහි කිරීම භාවනාමය කුසලය. ඥාති වසනාදියෙන් පීඩිත පුද්ගලයන් කෙරෙහි සමහර විට ඒ ව්‍යසනය පිළිබඳ වූ ද්වේෂය අනිත්‍ය සංඥාවේශයෙන් පහළ වේ. එයින් වංචිත වූයේ අනිත්‍යතාවය මෙනෙහි කිරීමේ ආකාරයෙන් සිදු වූ දේ පිළිබඳ ශෝක කරන්නේ. එය ද්වේෂයම වැඩිමකි. දැන් ශයන් මහතා මේක ගාක් වෙලාවට ඔය තමන්ගේ සමීපතම පුද්ගලයෙක් මරණයටපත් වුනහම ඒ බඳු අය තුල එහෙම නැත්නම් ඒ ඥාතීන් තුල අපි ප්‍රකටවම දකින කාරණයක්. ඒක අපි තුල වුණත් මතුවෙන්න පුළුවන් හරියට ප්‍රත්‍යවේක්ෂාවක් නොකළොත්. ඒ කියන්නේ දැන් මරණය පිළිබඳව අපි කොච්චර හිතලා දැනගෙන තිබුණා වුණත් ශහන් මහතා දැන් සමීපතම ඒ කියන්නේ අපි වඩා ඇලුම් කරන වඩා ප්‍රිය කරන පුද්ගලයෙක් මරණයටපත් වුනහම ඒ මරණය අපේ මනසින් පිළිගන්න අපි එච්චර සූදානම් නැහැ. එකඟ වෙන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අපි කොච්චර දේවල් පිළිබඳව අපට දැනුම තිබුණා වුණත් අපි ප්‍රායෝගිකව ඉන්නා තැන හුඟක් ප්‍රාථමික තැනක් වෙන්න පුළුවන්. එතකොට දන්නා දේ ගොඩක් පුළුල්.
පුද්ගලයෝ මරණයටපත් වෙනවා. අනිත්‍ය ස්වභාවය මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයයි. මේ කිසිවක් අපට ඕන විදිහට පවතින්නේ නැහැ. අපට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒ හැම එකක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳිලා යනවා. මේ වගේ කාරණා ඕන තරම් අපි අහලා තියෙනවා, හිතලා තියෙනවා, කතා කරලා තියෙනවා, අනිත් අයට කියා දීලා තියෙනවා. ඒ කොච්චර එහෙම තිබුණා වුණත් සැබෑවටම ඒක සිද්ධ වෙනකොට ඒ අපි දන්නා ධම මත පිහිටා සිටීමේ දුෂ්කරතාවය තමයි අපි කොයි කාටත් තියෙන්නේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය, ධර්මයේ ප්‍රගුණ කිරීමය කියලා අපි පුහුණු කරන එක කොටසක් තමයි ඒක. මොකක්ද අපිට ධර්මය පුහුණු කරනවා කියලා පියවර 3ක් අපිට පුහුණු කරන්න තියෙනවා. පළවෙනි පියවර තමයි අපේ මනසේ තියෙන යම් යම් දුර්වලකම් හඳුනාගෙන ඒවත් දුරු කරන්න වෑයම් කිරීම. දෙවැනි කාරණය තමයි මනසේ ගොඩනගා ගත යුතු අත්‍යවශ්‍ය ගුණාංග හඳුනාගෙන ඒවා මතු කරගෙන ඒවා සංවර්ධනය කරගෙන. තුන්වෙනි පියවර තමයි මේ කාරණය ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවා හමුවේදී අපේ මනස සැලෙන්නේ නැතිව ඒ ධර්මතාවය පිළිගෙන ඒකට සිත එකඟ කරගෙන එහි පිහිටන්න පුළුවන් ගතිය. එතකොට ඔය කරුණු තුන තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට අපිට ප්‍රගුණ කරන්න තියෙන්නේ. ඕකෙන් පළවෙනි සහ දෙවෙනි කාරණා දෙක යම් යම් ප්‍රමාණයකට අපි ප්‍රගුණ කරනවා. අපි හැම කෙනෙකුටම යම් ප්‍රමාණයක අත්දැකීම් තියෙනවා. අපිට අමාරුම දේ තමයි අර ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට සිත එකඟ කර ගැනීම. එතකොට අනිත්‍ය බව, පුද්ගලයන් අභාවයට යනවා කියලා කියන්නේ අනිත්‍ය භවෙහිම ලක්ෂණය. ඒක අපි උපතේ ඉඳලා මරණය දක්වාම කුඩාවදියේ ඉඳලා අපි හැම කෙනෙක්ම දන්න, අත්දකින, තේරුම් ගන්න, කතා කරන, නිතර සාකච්ඡා කරන, නිතර පෙනෙන පොදු ධර්මතාවයක් අනිත්‍ය කියලා කියන්නේ. එහෙම වුණත් අපිට පිළිගන්න බැරිම ධර්මතාවයත් අනිත්‍ය. ඒ කියන්නේ හැමදාම පෙනෙන, හැමදාම ස්පර්ශ වෙන දේ වුණාට අපි ඒක පිළිගන්න සූදානම් නැහැ. සමහර අවස්ථාවල අපි ඒක ආදරයෙන් පිළිගන්නවා. සමහර අවස්ථාවල අප විසින් මේක ප්‍රතික්ෂේප කරනවා. එතකොට අනිත්‍ය ආදරයෙන් පිළිගන්නේ කොයි වෙලාවටද? අනිත්‍ය ප්‍රතික්ෂේප කරන්නේ කොයි වෙලාවටද? දැන් අපට අවශ්‍ය විදිහට දේවල් වෙනස් වෙනවා නම් අපි අනිත්‍ය ආදරයෙන් පිළිගන්නවා. අපි හරි කැමතියි. අපි කැමතියි. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තාම දැන් ඔන්න පොඩි දරුවෙක් ඉක්මනට ලොකු වෙනවා නම් එතකොට අම්මා තාත්තා ඒක බොහොම ආස්වාදයෙන් සලකනවා. පුතා දැන් තාත්තා වගේ උස යනවා. දැන් අම්මා වගේ ලස්සන වෙනවා. එතකොට දැන් මේ උස යනවා, ලස්සන වෙනවා, වැඩෙනවා කියන්නේ මොකද්ද? අර කුඩාවට හිටපු දරුවාගේ රූප කලාප බිඳි බිඳි අලුතෙන් අභිනව රූප කලාප හට ගන්නවා. එයාගේ මනෝභාවයන් තිබිච්චව වෙනස් වෙවි දැන් අභිනව චිත්තචෛතසික ධර්මයන් ජනිත වෙනවා. එතකොට ඒ දරුවාගේ නාම රූප ධර්ම නිට්ටය වුණා නම් ඒ දරුවා ඉපදිච්ච විදිහට හැමම ඉන්න ඕන. ආයෙ වෙනස් වෙන්න විදිහක් නැහැ. ඒ දරුවා වැඩෙනවා කියන එකේ තේරුම අර මුලින් තිබිච්ච නාම රූප ධර්ම දැන් වෙනස් වීමට ලක් වෙනවා. එතකොට එතන සිද්ධ වෙන්නේ අනිත්‍ය. ඒ අනිත්‍ය අපි ආදරෙන් පිළිගන්නවා. ඒක බොහොම ආස්වාදනීය ආකාරයෙන් දකිනවා. ඊළඟට තව අවස්ථාවක අපි හිතමු දේවල් අභාවයට යන එක. දැන් අපිට පරණ ගෙයක් කඩලා අයින් කරගන්න ඕනකම තියෙනවා. කඩලා අයින් කරගන්න ඕන වෙලාවට අපි නිකන් යකඩ ඉන්නක් ගෙනහිල්ලා එකපාරක් අනිනකොටම අර බිත්ති ටික හැලෙනවා නම් එතකොට කුළු ගෙඩියක් ගෙනහිල්ලා එකපාරක් ගහනකොටම අර බිත්ති ටික සරසර ගාලා හැලෙනවා නම් අපිට බොහොම සතුටුයි. වැඩි වෙහෙසක් නැතුව ඉක්මනට මේක කඩා ගන්න පුළුවන් වුණා. දැන් අපිට ගොඩනගා ගන්න ඕන එකක් අමාරුවෙන් ගොඩනගාගෙන යනකොට ඒක හැලුනොත් එහෙම එතකොට අපිට හිතට අමාරුයි. ඒකට අපි කැමති නැහැ. එතකොට අපිට යමක් කඩා බිඳ ගන්නට ඕන වෙලාවට ඒක කඩා හැලෙනවා නම් ඒ අනිත්‍ය අපි පිළිගන්න ලෑස්තියි. ඊළඟට අපිට එපා වෙච්ච පුද්ගලයෙක් මැරෙනවා නම් එතකොට අපි යම් පුද්ගලයෙකුට විරුද්ධ නම් යම් පුද්ගලයෙකුගේ පැවතීම අපිට මහා කරදරයක් නම් බරක් නම් ඒ පුද්ගලයා මැරෙනවා නම් හොඳයි කියලා හිතුවහම ඔන්න ඒ පුද්ගලයා මැරෙනවා නම් අපේ ඇති යන්තම් තිබිච්ච මහා කරදරයක් ඉවර වුණා කියලා ඒක ගැන සතුටු වෙනවා. හැබැයි දැන් මේ අනිත්‍ය අපි පිළිගන්න කැමති නැත්තේ අර අපි ආදරය කරන, අපි ඇලුම් කරන, අපි ප්‍රිය කරන බොහෝ කාලයක් ජීවත් වෙන්නට ඕන කියලා හිතන යමක් ශක්තිමත්ව තියෙන්න ඕන, පවතින්න ඕන කියලා හිතන එබඳු
ද්‍රව්‍යයක් හෝ පුද්ගලයක් හෝ අභාවයට යනවා නම් ඒකට තමයි අපි කැමති වෙන්නේ නැත්තේ. එතකොට හැමදාම මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මේ අනිත්‍ය ධර්මය විතකදී අපි ආස්වාදයෙන් වැළඳ ගන්නවා, විතකදී අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ ආස්වාදයෙන් වැළඳ ගන්න අවස්ථාවේදීත් අපි ඒ ධර්මතාවය හරියට තේරුම් ගන්න උත්සාහ කරන්නේ, ප්‍රතික්ෂේප කරන අවස්ථාවෙත් අපි ඒක හරියට තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ වංචක ධර්ම, වංචක ද්වේෂයේ හැටියට මතුවෙන්නේ අර ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ ඇතිවෙන ස්වභාවය. නමුත් සමහර අවස්ථාවල ඒක වංචක ධර්මයක් හැටියට මතුවෙන්නේ කොහොමද කියන එක තමයි නායක හඳුරෝ මෙතනදී පැහැදිලි කරන්නේ. අනිත්‍ය සංඥා නමි. අනිත්‍ය සංඥාව වැඩිම හෙවත් සංස්කාරයන්ගේ අනිත්‍ය බව නැවත නැවත මෙනෙහි කිරීම භාවනාමය කුසලය. ඥාති වසනාදීන් පීඩිත පුද්ගලයන් කෙරෙහි සමහර විට ඒ වසනය පිළිබඳ වූ ද්වේෂය අනිත්‍ය සංඥාවයෙන් පහළ වේ. එයින් වංචිත වූයේ අනිත්‍යතාවය මෙනෙහි කිරීමේ ආකාරයෙන් සිදු වූ දේ පිළිබඳව ශෝක කරන්නේය. එය ද්වේෂයම වැඩිමකි. එතකොට දැන් තමන්ගේ ඥාතියා මිය ගියා, ඒ මියගිය එකට අපි කැමති නැහැ. ඒ අකමැති බව එතකොට ද්වේෂයයි. ඒක ශෝකයේ හැටියට මතුවෙන්නේ ඒ ද්වේෂයමයි. එතකොට ඒ කියන ද්වේෂය අපේ මනසේ විටින් විට මතුවෙන්නට පුළුවන් විවිධ ස්වરૂප වලින්. ಗುಣ සිහි කිරීමේ ස්වરૂපයෙන් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අනේ මියගිය කෙනා හරීම ගුණ සම්පන්න කෙනෙක්, ජීවත් වෙලා ඉන්න කාලේ අපිට මෙහෙම උදව් කළා, මේ විදිහට කළා. ඉතින් එහෙම හිතා ශෝක වෙනවා. එතකොට දැන් අපි කිව්වොත් එහෙම ඇයි ඔය දැන් මියගිය කෙනා ගැන ආයෙ කල්පනා කර ඔය ශෝක නෑ, මම මේ ශෝක වෙනව නෙමෙයි, ඉතින් ගුණයයි සිහි කරන්නේ. ඉතින් එහෙම අපි අමතක කරන එක සුදුසු නෑනේ. මැරුණා වුණත් ඒ මනුස්සයා ජීවත් වෙලා ඉන්න කාලේ අපිට මෙච්චර මෙහෙම උදව් කරපු හොඳ සත්පුරුෂයෙක්නේ. එතකොට දැන් ගුණ සිහි කිරීමේ මුවාවෙන් අපේ මනසේ අර මරණය ප්‍රතික්ෂේප කිරීම කියන කාරණේ තමයි මතුවෙන්නේ. ඒ ද්වේෂය මතුවෙන එක ස්වરૂපයක්. එතකොට තව පැත්තක් තමයි මේ අනිත්‍ය සිහි කිරීමේ ස්වභාවය. ඒ කියන්නේ භාවනා කරන කෙනෙකුට හිතෙනවා මේක හොඳ කමටහන. ඒ කමටහන නැවත නැවත අනිත්‍ය ධර්මයේ දකින්න සුදුසුයි. එතකොට අනිත්‍ය ධර්මයේ දැකීමේ ස්වરૂපයෙන් අර තමන්ගේ මවගේ, පියාගේ, ඥාතියාගේ, බිරිඳගේ, සැමියාගේ, දරුවාගේ, එහෙම නැත්නම් තමන් ඒ ආදරය කළ පුද්ගලයාගේ මරණය පිළිබඳ නැවත නැවත සිතන්න පෙළඹෙනවා. හැබැයි මේ පෙළඹෙන වාරයක් පාසා මනස තුල සියුම් ශෝකයක් මතුවෙනවා. එතකොට ඔහුට හෝ ඇයට තමන් ශෝක වෙනවා කියන එක දැනෙන්නේ නැහැ. ඒතනත්තාට හිතෙන්නේ මම නැවත නැවත අර ඥාතියාගේ මරණය ගැන හිතලා අනිත්‍ය මෙනෙහි කරනවායි කියලා. එතකොට අන්නේ වගේ ඊටාම සූක්ෂම ස්වરૂපයෙන් මතුවෙන්න පුළුවන් අනිත්‍ය ස්වરૂපයෙන් අර වංචක ද්වේෂය. දැන් හඳුරන්නේ පැහැදිලි කරගෙන යනකොට හොඳාකාරම පැහැදිලි වෙන දෙයක් අර අපි කියනනේ හඳුරන්නේ ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි. ඊට පස්සේ අපි දැන් දෙකදී දැන් ඔබ වහන්සේ කියන කාරණාවේදී විශේෂයෙන්ම ඔය අමංගල කාරණාවකදී කෙනෙක් මැරුණා කියලා සැලුනහම තරහකාරයෙක් නම් අනික කමක් නැහැ. ඉතින් ලෝකේ ස්වභාවය මිනිස්සු මැරෙන්න ඉපැයි ජීවත් වුණා වගේම හැබැයි අය හිටියේ නම් මැරෙනවා කියලා හිතන්නේවත් නැතුව ඔහොම කියනවා. නමුත් හඳුරන්නේ අපිට ඒ තත්ත්වයම අපි අහනවා ඇයි මටම මෙහෙම වෙන්නේ කියන තත්ත්වය නේ. තව කෙනෙකුගේ ගියක් අඩන් ගන්නම ඕවා ඉතින් yaadena සල්ලි නෙමෙයිනේ, ඕවා හොඳ විදියට හොයපුවා නෙමෙයිනේ කියන. ඒතර මට වුණාම ඇයි මෙච්චර සාධාරණ කරපුවා අපිට මෙහෙමුනේ. ඒතර හඳුනේ දැන් මේ කියන ස්වභාවය අපි ඇතුලේ මේ සරල කාරණාවක් විදිහට සමාජයේ ඕනම කෙනෙක් ළඟ තියෙන දෙයක්. හඳුන්නේ කොහොමද අපි එතකොට ඒ තත්ත්වෙන් අත් මිදෙන්නේ? ඒ තත්ත්වෙන් අත් මිදෙන්න ඊටාම ප්‍රවේශමෙන් තමයි අපි නැවත නැවත පරීක්ෂා කරලා බැලිය යුත්තේ. ඒ කියන්නේ ශහන් මහත්තයා දැන් අපිට මෙතනදී වෙන් කරගන්න හරියම දුෂ්කර වෙන්නේ අර අනිත්‍ය සිහි කිරීම කියන එක ලෝකේ වරදක් නෙමෙයිනේ. ඒක හොඳ දෙයක්. කෙනෙකුගේ ಗುಣ සිහි කරනවා කියන එකත් වරදක් නෙමෙයිනේ. ඒක හොඳ දෙයක්. අන්නේ හොඳ දේ හරහා තමයි අපිට නොදැනුවත්ව අර වැරද්දට යන්නේ. දැන් මේ වංචක ධර්ම ගත්තාම සමස්තයක් වශයෙන් හැම වංචක ධර්මයකම තියෙන්නේ ඒ සූක්ෂම ගතිය තමයි. ඒ කියන්නේ
අපි නිතරම කියවනේ අනුන් රැවටීම නෙමෙයි මේ තමනුයි රැවටෙන්නේ. ඒතකොට තමන් රැවටෙන්නේ ඒක ගුණයක් කියලා හිතාගෙන. ඒක කුසල ධර්මයක් කියලා හිතාගෙන තමයි. ඒක හොඳ මනෝභාවයක් කියලා හිතාගෙන තමයි රැවටෙන්නේ. එතකොට අර ලෝකෙහිත් සම්මත නම් ඒක හොඳ මනෝභාවයක් කියලා අපිට ප්‍රශ්නේ වඩාත් සංකීර්ණ වෙනවා. දැන් ගුණයගීම ගුණගරුක භාවය කියන ඒක හොඳ දෙයක් හැටියට ලෝකෙ සම්මතයි. අනිත්‍ය මෙනෙහි කිරීම කියන එක හොඳ දෙයක් හැටියට විදර්ශනාවක් හැටියට ඒක භාවනාවක් හැටියට ලෝකෙ සම්මතයි. අන්නේ සම්මත වූ යහපත් දේවල් එක්කලා මේ වංචක ධර්ම මොහුනහම තමයි අපිට ප්‍රශ්නේ වඩාත් සංකීර්ණ වෙන්නේ. එතකොට දැන් භාවනාවක් හැටියට ගත්තහම බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව විශේෂයෙන් අගය කරනවා. ඒක දියුණු කරගත යුතු ගුණයක් හැටියට. ඒ අනිත්‍ය සංඥාව අපිට මෙනෙහි කරන්න වෙන්නේත් ඇත්තටම දේවල් කැඩෙන බිඳෙන අවස්ථාවල තමයි ඒක මෙනෙහි කරන්න සුදුසුම අවස්ථාවක්. දැන් උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ යමක් හොඳට තියෙනකොට මේක අනිත්‍යයි එහෙම කල්පනා කළයි කියලා අපට අනිත්‍ය දැනෙන්නේ නැහැ. අපි මීට ඉහතදිත් සිහිපත් කළා අර එක අම්මා කෙනෙක් මරණානුස්සති භාවනාව කරන්න ගිහිල්ලා S2 පියාගෙන හිත එකඟ කරගෙන මම මැරෙනවා දැන් මගේ මල කඳ තියෙනවා ඊට පස්සේ ඒක කුණු වෙනවා ඒක දි รา පත් වෙනවා ආදි වශයෙන් නිකන් මනෝමය සංඥා මතු කර කර හිතන්න උත්සාහ කරනවා. ඒක නිවැරදි මරණානුස්සතිය නෙමෙයි. එතන තියෙන්නේ කල්පිතයක්. එතන මනසින් මවනවා. ඒක හරියන්නේ නැහැ. එතකොට අපි හොඳට සජීවීව ශක්තිමත්ව තියෙන දෙයක් දිහා බලලා මේක අනිත්‍යයි කියලා හිතුවයි කියලා එතන අපට අනිත්‍ය ප්‍රකට වෙන්නේ නැහැ. ඇත්තටම අනිත්‍ය සිහි කරන්න සුදුසුම තැන තමයි අනිත්‍යතාවය ප්‍රකට වෙන තැන. ඇත්තටම එහෙම වෙන තැන. ඇත්තටම එහෙම තැන. ඉතින් ඒ නිසා කෙනෙකුගේ අභාවය ඊටාම සුදුසුයි අනිත්‍යතාවය මෙනෙහි කරන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ නැවත ඒකට තමන්ගේ අවධානය යොමු වෙන්නේ අනිත්‍ය මෙනෙහි කරන්නද එහෙම නැත්නම් ඒ කාරණේ මට දරා ගන්න බැරිකම නිසාද? ශහන් මහත්තයාට මතකද පෙර දිනක අපි සිහිපත් කළා අර අපි ගල්ලෙනක භාවනා කරන කාලේ කටින පිංකමක් අවස්ථාවක අම්මා කෙනෙකුයි දුවකුයි ඇවිල්ලා ඒ ගල්ලෙන ළඟ තිබිච්ච පරිසරය දැකලා හරීම නිකන් මුව නොසෑහෙන්න ප්‍රශංසාත්මක වචන ටිකක් කිව්වා. මේ කොච්චර ලස්සන තැනක්ද හාමුදුරන් ලැබිලා තියෙන්නේ මේ ප්‍රදේශෙ මෙහෙම තැනක් තියෙනවා කියලාවත් හිතන්න බෑ. හරිම ලස්සනයි, හරිම වටිනවා. ඔහොම කියාගෙන ගිහිල්ලා එකපාරට මේ අම්මා කිව්වා මේ ඉතින් මේවා කොච්චර ලස්සන වුණත් ඉතින් මේ සියල්ලක්ම අනිත්‍යයි. මේ දැකපු ඇහත් අනිත්‍යයි. මේ හිතපු හිතත් අනිත්‍යයි කියලා නැවැත්තුවා. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම මට ඒක තේරුන්නේ නැහැ මොකද්ද මේ උනේ කියලා. පස්සේ කල්පනා කරනකොට තමයි මට වැටහුනේ ඒ අම්මට මොකද්ද උනේ දැන් තමන්ගේ මනසේ අර තෘෂ්ණා මූලික අදහස් ලෝභ සහගත චේතනා දෝරේ ගලනවා කියලා දැනුණා. ඒ දෝරේ ගලනවා කියලා දැනිච්ච ගමන් ඒක වහන්න මොකද්ද කරේ අනිත්‍ය තමයි ගෙනල්ලා උඩට දාන්නේ. දැන් ඔබ වහන්සේ ඉස්සරහනේ මේ කියන්නේ එතකොට දැන් ඒ තමන්ගේ මනසේ දුර්වලකම් මතුණා කියලා අනිත් අයට දැනෙනවට කැමති නැහැ. ඒක වහන්න හොඳම එක තමයි මේ අනිත්‍ය. එතකොට අන්න ඒ වගේම තමයි අපේ මනසේ ශෝකය මතුවෙනකොට ඒ කියන්නේ ප්‍රියමනාප පුද්ගලයාගේ අභාවය පිළිබඳව අපේ මනස නැවත නැවත වැළපෙනවා. නැවත ඒ පිළිබඳව ශෝක වෙනවා. ඒ මනසේ ඇතිවෙන පීඩාව, වේදනාව වහ ගැනීමේ උපාය මාර්ගයක් හැටියට භාවනා කරන්න යොමු වෙච්ච පුද්ගලයෙකුට අනිත් අයට නෙමෙයි. අනිත්‍ය මෙනෙහි කරන්න, අනිත්‍ය සංඥාව පුහුණු කරන්න යොමු වෙච්ච කෙනෙකුට අර තමන්ගේ මනසේ ඇතිවෙන ශෝකය, වේදනාව දුරු කර ගැනීමේ උපාය මාර්ගයක් හැටියට පෙනෙනවා අර අනිත්‍ය සිහිපත් කිරීම. ඉතින් මට මතකයි අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවන්ට දීර්ඝ කාලයක් උපස්ථාන කරපු දොස්තර මහත්මයෙක් හිටියා මොරටුවේ. ඉතින් එතුමා අම්මට හුඟක් ඇලුම් කළා. ඒ අම්මා හදිසියෙ මිය ගියා. මිය ගියාට පස්සේ ඉතින් ඒ පිළිබඳව හුඟක් ඒ දොස්තර මහත්තයා දුක් වුණා. ඊට පස්සේ යාළුවෝ කියලා තියෙනවා දැන් ඉතින් ඕක ගැන හිතා දුක් වෙන්න ඕනේ නැහැ. ඕක අමතක කරලා දාන්න. එතකොට ඒ දොස්තර මහත්තයා මාත් එක්කලා කිව්වා හාමුදුරනේ යාළුවෝ කියනවා මේක අමතක කරන්න කියලා. ඇයි මං ඒක අමතක කරන්නේ? මට ඒක අනිත්‍ය තේරුම් ගන්න හොඳම අවස්ථාවක් නේද? ඒ නිසා මං ඒක අමතක කරන්නේ නැවත මං ඒ තුලින් අනිත්‍ය සිහි කරනවා කියලා. ඉතින් එතුමා ওই ප්‍රකාශනය කළේ
හැබෑවටම කාරණේ තේරුම් අරගෙනද මේ වංචක ධර්මයට හසු වෙලාද කියලා කියන්න බෑ. ඉතින් මම හිතනවා එතුමා ගොඩක් ධර්මයේ පිළිබඳව උනන්දු වෙන කෙනෙක් නිසා සමහර විට ඒක එතුමාට දැනෙන්න ඇති මට මේක අනිත්‍ය සිහි කරන්න හොඳම අවස්ථාවක් නේද කියලා. එතකොට සද්භාවයෙන් තමයි ඒක කියන්න ඇත්තේ. හැබැයි සද්භාවයන් තුලමනේ මේ වංචක ධර්ම ගොඩ නැගෙන්නේ. ඒ නිසා එතුමා ඒක කිව්වා වුණාට අර අම්මා මරණයටපත් වුණා කියන එක අමතක කරන්න ලෑස්ති නෑ. ඒක නැවත නැවත සිතට එනවා. දැන් අර යාළු මිත්‍රයෝ යෝජනා කරනවා අමතක කරන්න කියලා. එතකොට දැන් තමන් අමතක කරන්න කැමති නැහැ. මොකද අර ශෝකයත් එක්ක ගිලෙන්නයි කැමති. එතකොට තමන් ශෝක වෙනවා කියලා පෙන්වන්නත් කැමති නැහැ. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි මේක මට හොඳ භාවනා කමටහනක් කියලා ගන්න එක. ඉතින් අන්න ඒ වගේ පහසු නැහැ තේරුම් ගන්න. අපි නිතරම කියන දෙයක් තමයි නරකෙහි ඇති නරක වටහා ගන්න ලේසි, හොඳ නරක වෙන විදිහ තමයි තේරුම් ගන්න අමාරු. ඒ කියන්නේ ලෝකේ හොඳයයි සම්මත වෙච්ච දෙයක්. තමන්ගේ මනසට හොඳක් හැටියට දැනෙන දෙයක්. ඇත්තටම එහි තියෙන වරද දකින්න පහසු නැහැ. සත්තු මරණ එක හොඳ නැහැ කියලා කවුරුත් පිළිගන්න ලෑස්ති. මොකද ඒක තමන්ට තේරෙනවා එතන වැරදක්. තරහ ගන්න එක හොඳ නැහැ කියලා පිළිගන්න ලෑස්ති. මොකද ඒකේ පැහැදිලිව ඒ තියෙන නරක තමන්ට දැනෙනවා. එතකොට මේ අනිත්‍ය සිහි කිරීම හොඳ නැහැ කියන්නේ කොහොමද? අනිත්‍ය සිහි කරන එකේ මොකද්ද තියෙන වැරද්ද? ಗುಣ සිහි කරන එකේ මොකද්ද තියෙන වැරද්ද? අන්නේ ස්වરૂපයෙන් තමයි ආයේ අර ශෝකයට අපේ මනස පතිත වෙන්නේ. ඉතින් ඒ නිසා ශහන් මහත්තයා ඇහුවා වගේ මේකෙන් ගැලවෙන්න අපිට තියෙන සුදුසුම තැන තමයි මේ කියන අනිත්‍ය සංඥාව ඇත්තටම වෙනත් දේවල් අභාවයට ගියාමත් මම මේ විදිහෙන් අනිත්‍ය මෙනෙහි කරන්න උත්සාහ කරනවාද? එතකොට මේ ප්‍රියමනාප පුද්ගලයා මරණයටපත් වෙච්ච අවස්ථාව විතරක්ම මම මේ නැවත නැවත අනිත්‍ය සිහි කරන්න උත්සාහ කරන්නේ කුමක් නිසාද? එතකොට මේ උනන්දුව මට අනිත් කාරණා ගැනත් තියනවාද? ඒ කියන්නේ වෙනත් පුද්ගලයෙක් මරුණාමත් මම මෙහෙම අනිත්‍ය සිහි කරන්න උත්සාහ කරනවද? වෙනත් ද්‍රව්‍යයක් අභාවයට ගියාමත් මම මෙහෙම අනිත්‍ය සිහි කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මේ වඩා ඇලුම් කරන පුද්ගලයා ගැන විතරද මම මේ වැඩිපුර අනිත්‍ය සිහි කරන්න උත්සාහ කරන්නේ? අන්න එහෙම ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. එහෙම බැලුවොත් තමයි මෙතන මේ ශෝක වීමේ තියෙන අවශ්‍යතාවයද මම මේ අනිත්‍ය සිහි කිරීම ස්වરૂපයෙන් වංචනික විදිහට වරද්දාගෙන තියෙන්නේ කියලා අපිට තේරුම් ගන්න යම්කිසි මගක් හදා ගන්න පුළුවන්. ඒකෙන් මම කියන්නේ අනිවාර්යෙන් තේරුම් යනවා කියලා. ඉතින් ඒ දරන උත්සාහයේ ප්‍රමාණයට තමයි අපිට ඒක වටහා ගන්න වෙන්නේ. සිතන්නට කාලය එළඹ ඇත සිටිය යුත්තේ ඔබයි. තීරණය ඔබට පාරයි. පුරා හෝරාවක් පුරාවට අපේ ස්වාමින්වයන් වහන්සේ සමගින් සුපින්වතුනි අපි අද දහම් සාකච්ඡාවේ ද්වේෂයේ අවසන් කොටස් කිහිපය අප තුල වංචක ධර්මාකාරයෙන් ගොඩනගෙන ස්වરૂප පිළිබඳව සාකච්ඡාවට බඳුන් කළා. නිදර්ශන සහිතව ඊටාම සරලව. ඉතින් අද දවසට අපට මෙලෙසට වැඩසටහනින් සමුගෙන යන්නට සිදු වෙනවා. ඒ මතෙන් අප සිහිපත් කරනවා මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා ගෙනෙන සියස රූපවාහිනී නාලිකාවේ ගරු සභාපති තැන්පත් ආචාර්ය පී.කේ. අධිකාරම් මැතිතුමා, ඒ වගේම එම මැතිනිය කාන්ති අධිකාරම් මැතිනිය සහ ගරු පරිපාලන අධ්‍යක්ෂතුමන් සඳරුවන් අධිකාරම් මැතිතුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය අපට මේ වැඩසටහන වෙනුවෙන් ලබා දුන්න අවවාද අනුශාසනා සියල්ල ඉතාමත්ම ගෞරවපූර්වක සිහිපත් කරමින් ඔවුන්ගෙන් ලැබුණු සහාය ඒ සියල් ශක්තිය නිසාවෙන් තමයි මේ වැඩසටහන අකණ්ඩව දිගින් දිගටම අප කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඔවුන් ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් අද දවසේ මේ වැඩසටහනට නිරන්තර සම්පත්දායකත්වයේ ප්‍රධාන සම්පත්දායකත්වයේ අපට සලසාලන රටට, දැයට, ගමට, ඔබට, මට, අපට, අප සියලු දෙනාටම අනුකම්පාවෙන් අදත් සියස රූපවාහිනී මැදිරියට වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට අප ඉතාමත්ම ගෞරව නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා වැඩම කිරීම සම්බන්ධයෙන්. ඉතින් එහෙනම් අදට අපට අවසර දෙන්න වැඩසටහනින් සමුගෙන යන්න යලිත් මීළඟ සතියේ මීළඟ වැඩසටහන් කොටසින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබට රටට යහපතක්ම වේවා.